හොඳයි. අපි කතාව පටන් ගත්තේ කොයි විදිහටද මේ වෙනකොට ලංකාවේ COVID-19 රෝගී තත්ත්වය වාර්තා වන්නේ. එහිදී වෛද්‍යවරයා දුන්න පිළිතුර තමයි මේ වෙනකොට රට තුලින් රෝගීන් හඳුනා ගැනීමක් සිදුවන්නේ නැහැ. බාහිර රටවලින් පැමිණෙනා වූ අය අතරේදී තමයි අපිට මේ වෙනකොට රෝගීන් වාර්තා වන්නේ කියලා. දැන් ඒ කියනවත් එක්කම ඊළඟට ඇතිවන විශාලම ප්‍රශ්නය තමයි දැන් රට තුලින් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. වාර්තා වෙන අය පිටරටින් කියලා කියපු ගමන් ඒ කියන්නේ අපිට තාමත් ගුවන් තොටුපළ විවෘත කරන්න තත්වයක් නැහැ කියන එක දෙකෙන් එක වෙන්නේ. ඒක ගත්තාම ගුවන් තොටුපළ විවෘත කරනවා කියන්නේ මොකක්ද කියන එක තමයි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. අපි දැන්ටමත් ගුවන් යාන එනවා. අපේ විදේශවල සිට පැන්න ශ්‍රී ලාංකිකයින් එනවා. ඒ වගේම නොඑක් විදිහේ ව්‍යාපාර කටයුතු සඳහා එහෙම නැත්නම් අපේ තියෙන සංවර්ධන කටයුතු වලට තාක්ෂණික දායකත්වය දෙන්න ඕන අය. ඒ වගේම විදේශ දූත මණ්ඩල වල අය, ඒ වගේ අය ලංකාවට පැමිණෙනවා. ඉතින් ඒ පැමිණෙන්න යම්කිසි සීමාවක් ඇතුව යම්කිසි ක්‍රමානුකූලව ක්‍රමවේදයක් ඇතුව තමයි ගෙන්නන්නේ. ඉතින් ඒ වගේම මේ පහුගිය දවස්වල කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වාර්තා වෙච්ච පොකුරත් එක්කම අපේ රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙච්ච හින්දා විදේශවල සිට ලංකාවට පැමිණෙන එකත් අපි සීමා කළා. නමුත් දැන් නැවත වතාවක් ඒ විදේශවල හිර වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් සමාජලට පිටරට ගිහිලා රස්සාවල් නැති වෙලා රස්සාවල් අවසන් වෙලා එහෙම නැත්නම් අධ්‍යාපනය අවසන් කරපුවා ඒ ලංකාවට එනවා. දැන් ඒගොල්ලන්ව අපි ක්‍රමානුකූලව ගෙන්න ගන්නවා. ඒතකොට නමුත් තව විශාල පිරිසක් බලාගෙන ඉන්නවා ලංකාවට එන්න. ඒතකොට ඒගොල්ලන්ව පුළුවන් තරම් ඉක්මනට ගෙන්න ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒතකොට ගුවන් ගමන් මගින් එහෙම නැත්නම් ගුවන් යාන එන ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. නමුත් එතනින් විතරක් නෙවෙයි රට විවෘත වෙනවා. ඒ කියන්නේ අපේ සාමාන්‍ය දිනදා ගමන් බිමන් වලට සංචාරය සඳහා එහෙම නැත්නම් වෙනත් කටයුත්තකට ලංකාවට එන්න හැකියාවක් තියනවාද කියන එක. නමුත් එතෙන්දී මේ COVID-19 රෝගය ලෝකේ පුරා ව්‍යාප්ත වෙනකොට අපිට එහෙම එකපාරටම විවෘත කරලා ඕනම කෙනෙකුට රටට එන්න කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒක කරනවා නම් අපි දන්නවා අපේ රටේ ආර්ථිකය දුවන්න ඕන, සංචාරක කර්මාන්තය තියෙන්න ඕන. ඒකෙන් තමයි අපිට විදේශ විනිමය හම්බෙන්නේ. ඒ වගේම සංචාරක කර්මාන්තය නිසා ලංකාවේ යපිච්ච පවුල් විශාල ප්‍රමාණයක් හිටියා. එතකොට ඒගොල්ලන්ගේ ජීවිකාව අඩපණ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේව ආරම්භ කරන්න ඕන. නමුත් ආරම්භ කරනකොට යම්කිසි ක්‍රමවේදයකට ඒ පැමිණෙන විදේශිකින්ගෙන් ලංකාවේ අයට COVID-19 රෝගය බෝ වෙන්නේ නැතේ. ඒ බෝ වෙලා ලංකාවේ පැතිරෙන්නේ නැතේ කියන තහවුරුවක් එක්ක යම්කිසි විශ්වාසයක් එක්ක ඒ පිළිබඳව තියෙන ඉඩකඩ අහුරලා තමයි සංචාරක ව්‍යාපාරය සඳහා වුණත් අපිට ගුවන් තොටුපළ විවෘත කරන්න සිද්ධ වෙන්නේ. ඒකෙන් කියවෙනවද ලංකාවට එන ඕනම කෙනෙක් නිරෝධායනයට ලක් විය යුතුයි කියලා? ඒක දැනට එහෙමයි. දැනට ලංකාවට පැමිණෙන ඕනම කෙනෙක් විදේශීය දූත මණ්ඩලයක වේවා, එහෙම නැත්නම් වෙනත් තාක්ෂණික වැඩකට එන පැමිණේවා, එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකෙක් වුණත් ලංකාවට පැමිණෙනකොට දින 14ක් නිරෝධායනය වෙන්න ඕන. ඊට පස්සේ සමාජයට මේ ශ්‍රී ලාංකික සමාජයට යන හින්දා ඊට පස්සේ වුන් ගෙදර ගියාට පස්සේ PCR පරීක්ෂණ නෙගටිව් හින්දා ඒගොල්ලෝ ගෙදර යවනවා දවස් 14කට පස්සේ. ගෙදර ගියාට පස්සේ ස්වයං නිරෝධායනයක් කරන්න ඕන දවස් 14ක් යනකම්. එතෙන්දී ඒ ස්වයං නිරෝධායනය වෙන්න ඕනේ ඒ යන්නේ කෙනා විතරයි. ගෙදර ඉන්න අනිත් අය නිරෝධායනය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට තමුන්ගේ රාජකාරී වැඩ කටයුතු වලට වෙනත් ගමන් බිමන් සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. නමුත් අර විදේශයේ සිට පැමිණෙන පුද්ගලයා ගෙදරත් තව දවස් 14ක නිරෝධායනය වෙන්න ඕන. නමුත් තාක්ෂණික කටයුත්තකට එහෙම නැත්නම් විදේශ දූත මණ්ඩලයක කෙනෙක් රාජකාරී කටයුත්තකට ආපු කෙනෙක් නම් අපි ඒගොල්ලන්ට යම්කිසි විදිහක සීමාවේ ලිහිල් වීමක් දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් නිරෝධායනය වෙන්න ඕන ඒගොල්ලෝ ගෙදරට ගිහිල්ලා. නමුත් ඒ අතර තමන් පැමිණි කාරණය සඳහා නිරත වෙන්න පුළුවන්. අපි හිතමු යම්කිසි මැෂින් ප්ලාන්ට් එකක් හයි කරන්න ආපු කෙනෙක් නම් ටෙක්නීෂියන් කෙනෙක් එයාට ගිහිල්ලා ඒ වැඩේ කරන්න පුළුවන්. දූත මණ්ඩලයක කෙනෙක් නම් එයාට ගිහිල්ලා තමුන්ගේ රාජකාරියට යන්න පුළුවන්. නමුත් එහෙම මේ රට පුරා ඇවිදින්න කරන්න ඒත් අපි අවස්ථාව දෙන්නේ නැහැ. ඕන් ඒ වැඩේට විතරක් සහභාගී වෙන්න පුළුවන්. තමයි කල්පනා කරලා වසුන්දර දැන් බංග්ලාදේශට සංචාර සඳහා බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට එන්න නියම කළ තියෙනවා. ඒ කියන්නේ ටෙස්ට් තරඟයට අඩුම දවස් 20කට සති 3කට විතර කලින් එන්න සිද්ධ වෙනවා. මම මේකයි කල්පනා කරේ. ඒ කියන්නේ දවස් 14ක් නිරෝධායන වෙන්නත් ඕන. ඊට පස්සේ පොඩි කාල පරිච්ඡේදයක් තියෙන්නත් ඕන. ඒගොල්ලන් පුහුණු තරඟ සඳහා සහභාගී වෙන ප්‍රධාන තරඟයකට කියලා කියන්නේ මාසයකට කලින්වත් එන්න ඕන. එහෙම දෙයක්ත් මම මේ කල්පනා කළේ ඒක. ඔව් ඒ අතරේ දැන් මේක කොරෝනා ඔන්න දැන් පාලනය වෙනවා බොහෝ රටවල එහෙමයි. ඊට පස්සේ නැවත කොහෙන් හරි අහඹු ලෙස මතු වෙනවා. මෙහෙම යන තත්වයක් උඩ බොහෝ දෙනා විමසිල්ලෙන් ඉන්නේ මේකට නිශ්චිත ඖෂධයක් පිළිබඳව බලාපොරොත්තුවකින්. දැන් එහි වර්තමාන තත්ත්වය කොහොමද?
රෝගය වැළඳුනාට පස්සේ කරන ප්‍රතිකාරවලදී ඉක්මනට සනීප වෙන්න අවශ්‍ය මොනවද බෙහෙත් කියන පිළිබඳව එහෙම නැත්නම් ප්‍රතිවෛරස් ඖෂධ පිළිබඳව පරීක්ෂණ කළා, අත්හදා බැලුවා, ක්ලොරොක්වින් ගැන කතා කළා, ඒ වගේම තව ඩෙක්සමෙත්සෝන් වගේ ඖෂධ ගැන කතා කළා. ඒ වගේම තියෙන දායකත්වය යම්කිසි දායකත්වයක් ඒක අඩු වැඩි වශයෙන් වාර්තා වුණා. සමහර තැන්වල හොඳයි කියලා, සමහර අවස්ථාවලදී එහෙම නෙවෙයි කියලා. ඉතින් නමුත් ඒ වගේ ස්ථිරවම බොහොම විශ්වාසයෙන් යුතුව මේ රෝගය සඳහා මේ ඖෂධය හොඳයි කියලා කියන්න තරම්ම ඖෂධයක් තවම වාර්තා වෙලා නැහැ. ඊට පස්සේ තියෙන්නේ මේ රෝගය වළක්වා ගැනීම සඳහා ලබා දෙන්න පුළුවන් එන්නතක් තියෙනවා කියලා. අපි දන්නවා වෛරස් වලට විරුද්ධව එන්නක් තියෙනවා. සරම්ප, රුබෙල්ලා ඒ වගේ දේවල් වලට අපි දන්නවා මේ තියෙනවා මේ වෛරස් රෝගවලට වළකින එන්නත් රෝගය වළක්වා ගැනීම සඳහා. ඒ වගේම සමහර වෛරස් රෝග තියෙනවා තාම අපිට එන්නතක් හොයාගන්න බැරි වෙච්ච දශක ගණනාවක් ගිහිල්ලා. උදාහරණයක් විදිහට HIV AIDS වලට අපිට හොයාගන්න බැරි වුණා. ඩෙන්ගි වුණා. තාම අපිට සාර්ථක එන්නතක් හොයාගන්න බැරි වුණා අවුරුදු දශක ගණනාවක් ගිහිල්ලා. ඉතින් මේ තාම අපිට අවුරුද්දක්වත් වයස නැති මේ කොරෝනා වෛරස් එකට අපි තාම එහෙම එන්නතකුත් සාර්ථකව අත්හදා බලලා නැහැ. නමුත් එන්නත් ගණනාවක් දැන්ට යම්කිසි මට්ටමකට සාර්ථක වෙන මට්ටමට වෙනකල් අත්හදා බලලා තවදුරටත් අත්හදා බලමින් පවතිනවා. ගෝලීය විද්‍යා ප්‍රවජාව විශ්වාස කරනවා 2021 වසර තුළදී අපිට එන්නතක් නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා. හොඳ ඉක්මනින් වෙලාව බලන්න. විශේෂයෙන්ම එන්නත් පිළිබඳව කතා බහ කිරීමේදී මම හිතන්නේ මේක එන්නත පසුපස දේශපාලනයේ තියෙනවා, ව්‍යාපාරික පසුබිම තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි එන්නත කියන එක බිහි වෙන්න නැත්නම් ඒ පරීක්ෂණ සියල්ල කරගෙන යන්නේ. ඊට පස්සේ ඒක පරීක්ෂණ සාර්ථක කළා සාමාන්‍ය වෙළඳ පොළට ඇවිල්ලා මිලදී ගන්න පුළුවන් තත්ත්වයකදී කොයිතරම් කාලයක් ගත වෙයිද කියන එක කියන්නට බෑ. හැබැයි මේ අවුරුද්දකට ආසන්න කාලයක් තුළ නැත්නම් මාස 9ක 10ක කාලයක් තුළ වෛරසයේ හැසිරීම බැලුවට පස්සේ සාමාන්‍ය වෛරසයකට මනුෂ්‍යයා හැඩගැහෙනවා. නැත්නම් ශරීරයක් හැඩගැහෙනවා. එහෙම තත්ත්වයක් තියනවද නැත්නම් මනුෂ්‍ය හැඩගැහෙනකොට වෛරසය වෙනස් වෙනවද? මොකද්ද මේ දෙකෙන් මේ වෙනකොට තියෙන මනුෂ්‍යයා වෛරසයකට මනුෂ්‍යයා හැඩගැහෙනවා කියන්නේ ඇත්තටම සිද්ධ වෙන්නේ වෛරසය ආවට පස්සේ වෛරසය නිසා ආසාදනය වෙච්ච කෙනාට ඇගේ ඇති වෙනවා ප්‍රතිශක්තියක්. ඒ ප්‍රතිශක්තිය නිසා ආපහු ඒ වෛරසය ඇවිල්ලා ඇඟට ආවොත් ඒකට පුළුවන් ඒකට විරුද්ධව ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ විදිහට ගත්තාම සාමාන්‍යයෙන් ওই සකම්ප වගේ රෝගයක් ජීවිතේ එක වතාවක් හැදුනොත් ඇති. එහෙම නැත්නම් අපි දන්නවා මේ පැපල රෝගය වගේ දේවල්. ජීවිතේ එක වතාවක් හැදෙන්නේ ආපහු හැදෙන්නේ නැහැ. මොකද ජීවිත කාලය පුරාම මේ ප්‍රතිශක්තිය තියෙනවා. සමහර වෛරස් වලට එන ප්‍රතිශක්තිය කාලයක් ඇක්ටි වුණ වෙලා ගිහිල්ලා ආපහු නැවතත් හැදෙන්න පුළුවන්. ඒකෙදි වැදගත්ම දේ තමයි මේ වෛරසය. වෛරසය ඇවිල්ලා යාගේ ස්වභාවය වෙනස් කර ගන්නවා. බොහොම ක්ෂණිකව වෙනස් කර ගන්න පුළුවන්. ඒක නිසා බොහොම නිතරම එතකොට ඒ ප්‍රතිශක්තිය කලින් ගත්ත ප්‍රතිශක්තිය වැඩක් නැති වෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි සාමාන්‍යයෙන් අපි ෆ්ලූ එක කියන නැත්නම් ඉන්ෆ්ලුවෙන්සා කියන එක. ඒ ඉන්ෆ්ලුවෙන්සා කියන වෛරසය බොහොම වේගෙන් වෙනස් වෙනවා. ඒක නිසා අත් වශයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට එරෙහිව එන්නක් තියෙනවා. නමුත් ඒ එන්නත සෑම අවුරුද්දකම අලුතෙන් නිෂ්පාදනය කරනවා ඒ වෛරසය හැඩගැහුණු වෙනස් වුණු ආකාරයට ඒකට ගැලපෙන විදියට. ඒක නිසා ගිය අවුරුද්දේ දීපු එන්නත මේ අවුරුද්දේ ඉතුරු වෙලා තියෙනවා නම් ඒක මේ අවුරුද්දේ දුන්නට වැඩක් වෙන්නේ නැහැ. අලුත් එන්නතක් දෙන්න ඕන. ඉතින් ඒ විදියට මේ විශේෂයෙන්ම ඔය ශීත කලාපීය රටවල් වල යුරෝපයේ වගේ රටවල් වල මේ සාමාන්‍යයෙන් මේ ඉන්ෆ්ලුවෙන්සා නිසා මිලියන ගාණක් රෝගීන් වෙනවා. තව දහස් ගණන් ලක්ෂ ගණන් මිය යනවා. ඒක හැම අවුරුද්දකම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒ රටවල් වල විශේෂයෙන්ම වැඩිහිටියන්ට වගේ අයට එන්නත ලබා දෙනවා. ඉතින් ඒ විදිහට මෙතන කොවිඩ් වල තියෙන්නේ අපිට දැනට තියෙන සාධක අනුව කෙනෙකුට හැදුනහම නැවත වතාවක් හැදුනයි කියලා වාර්තා වෙන ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. ඒ කියන්නේ වෛරසයේ වෙනස් වීම ඒ තරම්ම වේගෙන් අපි දකින්නේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් ප්‍රතිශක්තිය ලබා ගත්තා නම් ඒක ඔරොත්තු දෙනවා. නමුත් ඒකෙන් අර සමහර වෙලාවට සමාජයේ විශාල පිරිසකට ඒ විදිහට ප්‍රතිශක්තිය ආවොත් ඒ වෛරසයේ යම්කිසි විදිහේ පාලනයක් දකින්න පුළුවන්. නමුත් ඒ පාලනය අපි තවම
කොහෙවත් ලෝකේ දැක්කේ නැහැ. මොකද එච්චර ප්‍රමාණයකට හැදුනෙත් නැහැ බැලුවට පස්සේනේ. ඒ කියන්නේ වෛරසයට ඔරොත්තු දෙන්න ජනගහනයට ඔරොත්තු දෙන්න පුළුවන් තරමට තාම ව්‍යාප්ත වෙන්නේ නැහැ. තාම ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඔව් දැන් ඒ වගේම මේ බොහෝ දෙනා කල්පනා කරනවා මේ අපේ රටේ දැන් නිරෝධායනයට යවුවා බහුතර පිරිස් දැන් මේ වෙනකොට ලොකු ප්‍රමාණයක් මම හිතන්නේ නිරෝධායන කඳවුරු වලත් නැහැ. නමුත් ඒ අතරේ අපිට සෞඛ්‍යාංශයට ලොකු වගකීමක් පැවරෙනවානේ අර ඉස්සල දෙවෙනි අවස්ථාවේදීත් අර අහඹු පරීක්ෂණ වලින් ඇත්තටම හම්බුනේ ඒ අහඹු පරීක්ෂණ වලට ලක් කරන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ ඒ ආදී වූ අතුලාන්තයේ තියෙන තොරතුරු දැනගන්න අපි කැමතියි. අහඹු පරීක්ෂණ කරන්න එකේ තර්කය තමයි යම් කිසි විදිහකින් අපිට මගහැරිච්ච කෙනෙක් ඉන්නවා නම් අපි ආව හඳුනා ගන්න. එතකොට අපි බලන්නේ මෙතනදී අපි වසංගත විද්‍යාත්මකව බලන්නේ කොහෙද මේගොල්ලෝ මගහැරිලා ඉන්න පුළුවන් කියලා. එකක් තමයි මේ රටේ අපේ හැමතැනම ඇවිදින හින්දා අපි දැන් සංචාරන සීමා නැහැ. ඉස්සර තිබුණා අපි දන්නවා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යන්න බෑ. නමුත් දැන් පුළුවන් ඕනම රටේ ඕනම තැනක ඇවිදින්න. ඒක නිසා මෙතන ඕනම තැනක ඉන්න පුළුවන්. නමුත් අවදානම් කණ්ඩායම් ඉන්නවා. වැඩිපුරම මිනිස්සුත් එක්ක ගැවසෙන. වැඩි පිරිසක් මුණ ගැහෙන. හැමදාම ගෙදර ඉන්න කෙනෙකුට වඩා අර වගේ කෙනෙකුට හැදෙන්න පුළුවන් අවදානම් වැඩි. ඒක නිසා අපි ඒ විදිහ අවදානම් කණ්ඩායම් හඳුනා ගන්නවා. ඒ අවදානම් කණ්ඩායම් හඳුනගෙන මුළු රටපුරාම රටම නියෝජනය විදම විදියට අපි පරීක්ෂණ සාම්පල ගන්නවා. ඒකෙදී අපි දන්නවා අපේ රටේ ගත්තාම දිස්ත්‍රික්ක තියෙනවා. ඒ දිස්ත්‍රික්ක අපේ සෞඛ්‍ය කටයුතු සඳහා බෙදලා තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ විදියට. නැත්නම් MOH කියලා තමයි සාමාන්‍යයෙන් දන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කෙනෙක් ඉන්නවා. එතකොට එයා යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන්නවා. ඒ හැම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයකින්ම නියදියක් නැත්නම් සාම්පල් එකක් හැම මාසෙකම ගන්න ගන්න විදියට අපි යම්කිසි විදිය සැලැස්මක් අනුව ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ වැඩියෙන්ම අවදානමක් තියෙන්නේ කොහෙද කියලා බලලා ඒ අවදානම් තියෙන කාණ්ඩ වලින් මේ නියදි ලබා ගැනීම සිද්ධ කරනවා. උදාහරණයක් විදියට අපි දන්නවා ත්‍රිරෝධගත රියදුරෝ. ගොඩක් අය පිරිස හම්බ වෙනවා. ඒ වගේම තමයි බස් රථවල ඉන්න රියදුරු මහත්තුරු ඒ වගේම කොන්දොස්තර මහත්තුරු ඒ වගේ හම්බ වෙනවා. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ අපේ රටෙත් අත්දැක්කේ වැලිසර නාවික හමුදා කඳුක කන්ද කඩු වගේ එක තැනක නේවාසිකව එකට ජීවත් වෙන කාණ්ඩයක් ඉන්නවනම් ඒ වගේ තැන්වල වැඩියෙන් තියෙන්න පුළුවන්. ඒකින්ද මේ කඳවුරු වල ඒ වගේම පාසල් වල නේවාසික ආගාරවල එහෙමත් නැත්නම් වෙනත් ඒ වගේ එකට තියෙන කැම්ප්ස් වගේ කඳවුරු තියෙන තැන්වල අන්න ඒ වගේ තැන්වලත් අපි සාම්පල ලබා ගන්නවා. ඒ වගේම මිනිස්සු නිතරම ගැවසෙන සෙනසුරාදා පොළ, ඉරිදා පොළ ඒ වගේ තැන්වල. ඒ වගේම තවත් ඒ විදියට තවත් සමහර වෙලාවට හමු විදියට දුම්රිය ස්ථානයකට ගිහිල්ලා එතන ඉන්න එතනට එදාට එන මිනිස්සුන් අතරින් ඒ වගේ අපි එක එක කලාපය අනුව එක එක රටේ එක එක ප්‍රදේශය අනුව වඩාත්ම ගැළපෙන තැන්වල වඩාත්ම අවදානම තියෙන තැන්වල අපි ඒ විදියට හම්බු නියදී අරගෙන පරීක්ෂා කරනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා අපි ගුවන් තොටුපළ වහලා තිබුණාට අපි දන්නවා අපි එදා ඉඳන්ම ඉතිහාසයේ ඈත අතීතයේ ඉඳන්ම අපි දන්නවා අපේ මේ මුහුදු වෙරළ හරහා මිනිස්සු වෙනවා. ඒක නීති අනුකූලවත් වෙනවා, නීති විරෝධීවත් වෙනවා. ඒක හැමදාමත් වෙනවා. ඒක ඊයේත් වුණා, අදත් වෙනවා, හෙටත් වේවි. අවුරුදු 10 ගණක් තිස්සේ වුණ දෙයක්. 10 ගණක් තිස්සේ වුණා. ඉතින් අපි දන්නවා. නමුත් අපි දන්නවා මේ වැඩියෙන්ම කොහෙන්ද මේගොල්ලෝ පිරිස ලංකාවට එන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි දන්නවා ඉන්දියාව දැන් බොහොම ඉතාමත් වේගෙන් COVID-19 යනවා. වැඩියෙන්ම මේ පිරිස එන්නේ ඉන්දියාවේ ඉඳන්. ඉතින් එතකොට මේ ඉන්දියාවෙන් මේගොල්ලෝ වැඩියෙන්ම ගොඩ බහින්නේ කොයි ප්‍රදේශවලින්ද කියලා. එතකොට ඒ ප්‍රදේශ ආශ්‍රිත ගම්මානවල අපි මේ PCR පරීක්ෂණය අහඹු විදියට කරනවා. ඉතින් එතකොට යම් කිසි විදියකින් අපිට මගහැරිලා හව අපිට හොරෙන් ලංකාවට ඇවිල්ලා COVID-19 එක්ක ඉන්නවා නම් එයාගෙන් තව රෝගේ පැතිරලා තියෙනවා නම් අපිට පුළුවන් වෙනවා ඒක හඳුනා ගන්න. මම හිතන්නේ ඊළඟට මම කතා කරන්න ගිය දේ තමයි ඔබ ප්‍රවේශය ලබා ගත්තේ. දැන් අපේ කලාපය ගත්තට පස්සේ අපේ කලාපයේ තියෙන විශාලම රට තමයි ඉන්දියාව. ලෝකයේ ගත්තත් ජනගහනය අතින් දෙවන ස්ථානයේ සිටින රට. දැන් ඉන්දියාවේ මේ රෝගය මේ තරම් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ පාලනය කරගන්නට සහ හඳුනා ගන්නටවත් බැරි ආකාරයට ව්‍යාප්ත වීම ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද කියන. මොකද අනාගතයේදී රට විවෘත කිරීම කියන සාධකයේදී වැදගත්ම දේ තමයි මම හිතන්නේ ඉන්දියාව සාධක. ඔබ කිව්වා මේ හොරෙන් ලංකාවට එන පිරිස. ඒක නාවික හමුදාවෙන් බලක්වන හැකි තරමට ඒත් එනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණ කරමින් සොයා ගන්න උත්සාහ කරනවා. නමුත් මේ රට විවෘත කිරීම කියන සාධකය තුළ ඉන්දියාව කොයි වගේ බලපෑමක් වෙනවද ඉන්දියාවේ මේ තියෙන රෝගී තත්ත්වය? අපි හොඳ උදාහරණ තමයි ඊයේ 16 දෙනෙක් වාර්තා වුණා ඊයේ ඉන්දියාවේ ඉඳන් ආපු අය. ඉතින් ඒ විදිහට ගුවන් යානයට ගොඩනැග අයගෙන් පිරිසක් ආසාදනය වෙලා.
තව කට්ටියක් උතන ඉන්න පුළුවන් ආසාදෙන්ලා වෛරස් ඇඟේ තියෙනවා. තවම ඒක අර සාම්පලයක් ලබා ගන්නකොට ඒ නියදියට එන්නේ නැති තරමට තාම ඇඟ ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඔයගොල්ලන්ව නිරෝධායන කරලා තියෙනකොට ආපහු සැරයක් පරීක්ෂා කරනවා. සමහරවිට අපි දවස් 7කින් හරි 10කින් හරි අපි ඔයගොල්ලන්ගේ නැවතත් සාම්පලයක් ලබා ගන්නවා. එතකොට අපිට තවත් කොටසක් හමු වෙවි. ඉතින් ඒ විදිහට ගත්තාම මේ ඉන්දියාව කියන්නේ දැන් ඇත්ත වශයෙන්ම බොහොම වේගයෙන් ශීඝ්‍රයෙන් හැමතැනම ව්‍යාප්ත වෙනවා මේ රෝගය. ඉතින් ඒක නිසා ඉන්දියාවේ සිට පැමිණෙන සෑම කෙනෙක්ම අපි දකින්නේ ඊටමත්ම දැඩි අවධානමක් තියෙන අයයක් විදිහට. ඉතින් ඒක නිසා අපි යම්කිසි විදියකින් අපේ ගුවන්තොටුපළ විවෘත කරනවා නම් විදේශවල සිට ලංකාවට පැමිණෙන්න අපිට යම්කිසි විදියක අවදානම පිළිබඳ ඇගීමක් කරන්න වේවි. මොන රටවල් වලින් එන අයගේද වැඩියෙන්ම අවදානම තියෙන්නේ. එතකොට අපිට ඒක බලන්න වෙනවා. අපි ඒක බලන්න ඕනේ බොහොම සාපේක්ෂව. මොකද අපේ රටේ දැන් රෝගීන් වාර්තා වෙන්නේ නැත්නම් අපි මේ අවදානම තියෙන දෙකත් බලලා අඩු අවදානම තියෙන අයත් සමහර විට අපි එක ගොඩටම දාලා කටයුතු කරන්න සිද්ධ වෙයි. අපිට කිසිම රෝගියෙක් ලංකාවට ගෙන්න ගන්නේ නැතුව අපිට රට ඇතුළට පැතිරෙන්නේ නැති වෙන්න. නමුත් යම් කිසි විදියකින් ඒකෙදිත් අපි කාටද ප්‍රමුඛතාවය දෙන්නේ? කොයි රටවල් වලටද වැඩිපුර අවස්ථාවක් දෙන්නේ? කොයි රටවල් වලටද තවදුරටත් අවස්ථාව නොදී තවදුරටත් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙන්නේ කියන කාරණා ටික හිතා ගන්න යම් කිසි විදිහකින් අර විදිහ අවදානම අගීමක් කරන්න සිද්ධ වේවි. ඒ රටේ රෝගයේ ව්‍යාප්ත වෙන ප්‍රමාණය, රටේ ජනගහනය කොච්චර ප්‍රමාණයක් දැන්ට ආසාදනය වෙලා ඉන්නවද? තව හොයාගත්තු නැතුව ආසාදනය වෙච්ච අය කොච්චර ඉන්න පුළුවන්ද කියලා ඒක බලන්න වෙන්නේ ඒ රටවල. දැන් අපිට හම්බෙන්නේ අපි හෙව්වොත්නේ. හරි. එතකොට අපි PCR පරීක්ෂණ නොකර හිටියොත් අපිට රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද දැන් උදාහරණයක් විදියට දැන් කැලිෆෝනියාවේ ප්‍රදේශයේ මම හිතන්නේ ඇමරිකාවේ රෝගීන්ගේ වාර්තා වීම අඩුවක් තියෙනවලු. ඒ අඩුවක් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ තියෙන ගැටලුවක් හින්දා ලබා ගන්න තොරතුරු පද්ධතියට යන්නේ නැති හින්දා. නමුත් රෝගීන් නැති හින්දා නෙවෙයි. ඉතින් ඒ වගේ කාරණා තියෙන්න පුළුවන්. ඒ වගේ පරීක්ෂා නොකර ඉන්න හින්දා තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක පරීක්ෂා කරන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඒතකොට කොච්චර රෝගීන් ප්‍රමාණයක් හමු වෙනවද? මේ හැම කාරණයක්ම බලලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ යම් කිසි විදියකින් අවදානම පිළිබඳව ඇගීමක් කරලා ඔවුන්ට කටට ඇතුල් වෙන්න දෙනවද නැද්ද කියන එක. ඇතුල් වෙනවා නම් කොයි විදියටද අපේ රටේ අයට ඒ රෝගය ව්‍යාප්ත නොවි ඒක පාලනය කරගන්න කියන එක පිළිබඳව අපිට සලකා බලන්න සිද්ධ වෙනවා. මම හිතනවා සුන්දරවකින් තත් ඉතාම සංකීර්ණයි. මොකද ලංකාව කියලා කියන්නේ ලෝකයේ ගුවන් ගමන අතර ප්‍රධාන ඩෙස්ටිනේෂන් නැත්නම් ප්‍රධාන ගමනාන්තයක් නොවේ. ඒ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ ගුවන් යාන තවත් තැනක ට්‍රාන්සිට් වෙලා එන ගුවන් යාන. ඒ නිසා කොයි රටෙන්ද අපි එන අය පිළිබඳ පුරවැසි භාවය සහ එන රටේ තියෙන ඔහු කොයි රටේ ඉඳලාද කියන භූගෝලීය දේ සලකනට වඩා මේ ගුවන් යානාවල තියෙන ජාත්‍යන්තර හැසිරීම කොයිතරම් දුරට පාලනය කරන්න පුළුවන්ද, සීමා කරන්න පුළුවන්ද කියන එක ඉතාම සංකීර්ණ කාරණයක්. ඒ නිසා කෙනෙක් හිතන් ඉන්නවා නම් ගුවන් තොටුපළ අරලා අපිට සාමාන්‍ය විදිහට පිටරට යන්න ගිහිල්ලා එන්න සිංගප්පූරු ගිහලා ට්‍රාන්සිට් වෙන්න නැත්නම් ඩුබායි වලින් ට්‍රාන්සිට් වෙනවද කොහෙටද යන්නේ මේ කාරණා ඊටාම සංකීර්ණ විදිහට සලකා බලා සිදු වේවි. සෑහෙන කාලයක් සඳහා ගත වේවි කියන එක තමයි තහවුරු කරන්න තියෙන්නේ. දැන් සාමාන්‍ය ජනතාව හැටියට අපිටත් තියෙන ලොකු වගකීමක්. දැන් හුඟක් දෙනාට අමතකයි අර මුල් කාලේ තිබුණ අපි පරිස්සම දැන් අමතක වෙලා ගිහිල්ලා දැන් අත් හොදන්නේ නැහැ. දැන් මේ වගේ කාරණාත් තියෙනවා. ඒ අතරේ නැවත වතාවක් අපේ රට තුලින් මෙවැනි දෙයක් වාර්තා නොවෙන්න, දෙවෙනි රැල්ලක් ඇති නොවෙන්න සාමාන්‍ය ජනතාව හැටියට අපි කොහොමද කටයුතු කරන්න ඕනේ සහ නැවත අපි අනුගත වෙන්න ඕනේ මොන වගේ ක්‍රියාවලියකට? ඔව්. ඒක බොහොම වැදගත් කාරණයක්. මොකද අපි දන්නවා අපේ මිනිස්සුන්ගේ තියෙන චර්යාව තමයි. අපි යම් කිසි විදියකින් කිසිම දෙයක් අපි බොහොම කේදනීය කාරණා එහෙම නැත්නම් බොහොම භයානක දේවල් අපි අතීතයේ තිබිච්ච අමිහිරි දේවල් අපි අමතක කරනවා. එහෙම අමතක කළා තමයි අපි ඉස්සරහට යන්නේ. එහෙම නැතුවත් බෑ. නමුත් යම් කිසි විදියකින් අපි එහෙම ගියත් අපිට යම් කිසි විදියකින් ඒක අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ඒක අමතක නොකර සිහිය තියාගන්න ඕන. පොඩ්ඩක් අපි හිතන්න ඕන පහුගිය මාර්තු මාසේ අපි කොහොමද ජීවත් වුනේ, අප්‍රේල් මාසේ කොහොමද ජීවත් වුනේ, මැයි මාසේ කොහොමද ජීවත් වුනේ. ගෙවල් ඇතුළේ අපි හිර වෙලා හිටියා. ඊට පස්සේ අපි එළියට පහළියට ගියේ නෑ. යන්න විදියක් තිබුණේ නෑ. කැම ටික ගන්න කැම ටික අපිට අවශ්‍ය විදියට තිබුණේ නෑ. ගෙදරට එන ලොරියෙන් නැත්තම් පාරේ එන ලොරියෙන් තමයි බඩු ටික ගත්තේ. එහෙම නැත්තම් බේත් ටික ගෙදරටම ගෙන්න ගන්න උනා, ස්පිතාලට ගිහිල්ලා බේත් ටික ගන්න බැරුණා. ඒ විදිය විශාල දැඩි සීමාවක් දැම්මේ මේ රෝගය සමාජය තුළ පැතිරෙන එක වළක්වන්න. ඒක සාර්ථක වුණා. අපිට සමාජය තුළ රෝගය පැතිරීම වළක්ව ගන්න පුළුවන් වුණා. ඒකින්ද තමයි අපි අද ඉන්දියාවේ අත්දකින්න දේ අපේ ලංකාවේ අත්දකින්නේ නැත්තේ. ඉතින් ඒක දිගටම පවත්වාගෙන යන්න නම් අපිට බෑ මේ විදියට නැවත වතාවක් අපිට සම්පූර්ණයෙන්ම අර තිබිච්ච කාරණා ඔක්කොම ටික අමතක කරලා
පගන යථා තත්ත්වයට ඒ කියන්නේ පහුගිය මාර්තු මාසෙට කලින් අපි ජීවත් වෙච්ච තත්ත්වෙම ජීවත් වෙන්න. මොකද මම කලිනුත් කිව්වා සමහර විට අපි හඳුනා නොගත්තු රෝගීන් මේ අපේ සමාජය තුළ ඉන්න පුළුවන්. රෝගියෙක් ඉන්න පුළුවන්, රෝගීන් පොකුවක් ඉන්න පුළුවන්. ඉතින් එහෙම හිටියොත් එයා හම්බෙන එයාව මුණ ගැහෙන අය ප්‍රමාණය අනුව තමයි තවත් කොච්චර පිරිසකට මේක යනවද කියලා ඒක තීරණය වෙන්නේ. ඉතින් එහෙම ඉන්නවනම් බැරි වෙලාවකත් අපි යන බස් එකේ එහෙම කෙනෙක් හිටියානම්, එහෙම නැත්නම් අපි යන කන්තෝරුවේ හිටියානම්, ඉස්කෝලේ එහෙම කෙනෙක් හිටියානම්, වෙනත් ස්ථානයක හිටියානම් කොහොමද යාගෙන් බෝ නොවි ඉන්නේ කියන එක අපි සිහිය තියාගන්න ඕනේ. ඒකදී ඊටමත්ම වැදගත් දේ තමයි අපි කියන්නේ විශේෂයෙන්ම මේකේ විශාල අවදානමක් තියෙනවා මැරෙන්නත් තියෙන අවදානම වැඩි හිටියන්ට. ඒ වගේම නිදන්ගත රෝග තියෙන අයට. ඒගොල්ලෝ හොඳම දේ තමයි පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න එක. ගමනක් බිමනක් යන්න තියෙනවා නම් අත්‍යවශ්‍ය කාරණයකට විතරක් යන එක. ඒ වගේම යනවා නම් මොනවා හරි වැඩ කටයුතු දෙක තුනක් එක සැරේ කරගෙන එන එක එක වැඩේට දදුප්පාරක් යන්නේ නැතුව. ඒ විදිහට ඒක සංවිධානාත්මක කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඊට පස්සේ යන කෙනා කවුරු හෝ වේවා පාසල් ශිෂ්‍යයාගේ ඉඳන් වැඩිහිටියා දක්වා හැමෝම පුළුවන් තරම් පරතරය තියාගන්න ඕනේ. අපි දන්නවා මේක පැතිරෙන එක වායුගෝලයෙන් පැතිරෙනවද නැද්ද කියලා කෙස් පැලෙන්න තර්ක කරනවා. නමුත් මේකේ වැදගත්ම දේ තමයි අපි දන්නවා මේක වැඩියෙන්ම බෝ වෙන්නේ සමීප ආශ්‍රයේ. මීටරයකට වඩා කිට්ටුවෙන් ඉන්නවා නම් බෝ වෙන්න තියෙන අවදානම වැඩි. ඒක නිසා අපි කරන්න ඕනේ පුළුවන් තරම් ඒ මීටරේ පරතරය හැමතැනම තියාගන්න එක. අපි බස් එකේ කෝච්චිය ගියත් එහෙම නැත්නම් පාසලට ගියත් වෙන තැනකට ගියත් මේ මීටරේ පරතරය තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් එක තමයි මුඛාවරණය පන්තින එක. හොඳයි. අපි තවත් සැරයක් වෙලාව බලන්න සිද්ධ වෙනවා. වෙලාව බලලා ඉක්මනින් අපව මේ කතාවට එකතු වෙමු. හොඳයි. ඔබ කතා කරන සිටේ මුඛාවරණයක් පළඳිනවා නම් වඩා හොඳයි කියලා. මුඛාවරණයක් පළඳින එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කෙනෙකුට මේ වෛරසය තියෙනවා නම් එයාගේ ශ්වසන පද්ධතියේ ඒක පිටට එන එක වළකින එක. ඒ කියන්නේ ඒ වෛරසය එළියට එන එක වළකින එක. ඒ වගේම කෙනෙක් හුස්ම ගන්නකොට තමුන් ළඟ හිටපු කෙනාගේ වෛරසය තිබුණා නම් ඒක තමුන්ගේ නාහෙන් කටින් ඇතුළට නොයන එක. ඉතින් එහෙමනම් අපි මුඛාවරණය පළඳින්න ඕනේ නිකට නෙවෙයි අපේ මූණේ. අපි දැකලා තියෙනවා මුඛාවරණය පළඳිනවා. සමහරවිට නිකට එල්ලෙන්න තමයි පළඳින්නේ. නාහේ කටයි වෙහෙන්න නෙවෙයි. නමුත් ડોක්ටර් සමහර වෙලාවට මේ හුස්ම ගන්න අමාරුයි ඕක නහයටත් දාන් හිටියම කියලා කට විතරක් පහගෙන ඉන්න එක. ඒක හරියන්නේත් නැහැ. මොකද අපි හුස්ම ගන්නේ නාහෙන්. අපි හුස්ම පිට කරනවා නාහෙන්. ඉතින් කට වහෙන්න තිබුණට මදි. ඒක නාහයයි කටයි දෙකම වැහෙන්න තියෙන්න ඕන. මේක පළඳින්න සමහරට මුලින් අමාරුවක් වෙන්න පුළුවන්. ඒක ඕනම දෙයක් කරනකොට මුලින් කරනකොට ටිකක් අමාරුයි අපහසුයි තමයි. ඉතින් සමහර වෙලාවට අපේ ශල්‍ය වෛද්‍යවරු මේ මුඛාවරණය පළඳිනවා. සමහර වෙලාවට පැය 7-8 එක දිගට ශල්‍ය එකක් මේ කරනවා. ඉතින් එක දිගටම පැළඳගෙන ඉන්නවා. කිසිම වෙදකින් පල්ලෙහාට දාන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් ඒ විදිහට කරනවා. ඉතින් ඒක කරන්න පුළුවන්. ඒක කරනවා. ඒක කරන එක තමුන්ටත් හොඳයි, අනිත් අයටත් හොඳයි. ඒක පුරුදුනාට පස්සේ ඒක එහෙම තමයි. මම තව පුතක්ල උදාහරණයක් කියන්නම්. අපි දන්නවා වාහනවල යද්දී සීට් බෙල්ට් එක දාන එක. හරි? ඔක සීට් බෙල්ට් එක දාන්න පටන් ගන්න දවස්වල මිනිසුන්ට ඕක බොහොම අමාරුවක්. ඕක දාගෙන යන්න බෑ. මේක හිර වෙලා හුස්ම හිර වෙනවා, මේ වෙනවා, ඇඟපත හිර වෙනවා. නමුත් අද ගත්තාම සමහර වෙලාවට ඒක සීට් බෙල්ට් එක දැම්මේ නැත්නම් ඒක පුරුදු වෙච්ච කෙනාට ඒක නිකන් යම්කිසි අඩුවක් වගේ තේරෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඒකට පුරුදු වුණාට පස්සේ ඒක කරගෙන යන එක අමාරුවක් නෑ. බෑ කියලා හිටියොත් බෑම තමයි. ඉතින් ඒක නිසා මුඛාවරණය දාන්න පුරුදු වුණා නම් ඒක හරියට දානවා නම් ඒකෙන් විශාල වාසියක් තියෙනවා. ඒ විශාල ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම තමයි දැම්මට පස්සේ ඔක අතකපත ගන්න එකත් හොඳ නෑ. අල්ලන්න නැතුව ඉන්න ඕන. මං හිතන්නේ ඒක අපි දැක්ක මුලින් දවස්වල නම් ගොඩක් අය ඒක අල්ලනවා. නමුත් දැන් ඒක දාන අය එහෙම අල්ලනවා අපි වැඩි දකින්නේ නැහැ. ඒ කියන්නේ ඒක පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේක යන්නේ අපේ අතින්. ඒක මුණෙන් එහෙම හුස්ම යනවා වගේම මේ තවරිච්ච තැනකින් අපේ අතෙන් ඒක බෝ වෙන්න පුළුවන්. ඒක නිසා අපි නිතරම අත සබන් දාලා හොදන්න ඕන. ඉතින් අපි දැක්කා පහුගිය දවස්වල පටන් ගන්නකොට සිංක් හයි කළා. ඊට පස්සේ සබන් තිබුණා. නැත්නම් සමහර තැන්වල දැන් සබන් නැහැ. සමහර තැන්වල සබන් තිබුණොත් වතුර නැහැ. ඉතින් එහෙම වෙන්න බෑ. මේවා සකල දේවල් මේක දිගටම අපි තියාගෙන ඉන්න ඕන. සබනුත් තියෙන්න ඕන, වතුරක් තියෙන්න ඕන. සබනුයි වතුරයි තියෙන්න ඕන අත හොදනවා නම් ඒක තමයි වියදම් අඩුම ක්‍රමය අත හොඳට පිරිසුදුව තියාගන්න එක. නමුත් සමහර වෙලාවට ප්‍රායෝගිකව වතුර තියන්න බැරි නම් ඒ වගේ වෙලාවට ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් එකක් නැත්නම් හෑන්ඩ් රබ් එකකින් අපි අත හොඳට පිරිසුදු කර ගන්නවා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. ඒක නිතරම කරනවා නම් එතකොට මේක පැතිරෙන එක අපිට හොඳට වළක්ව ගන්න පුළුවන්. ඊළඟ එක තමයි මේක අපි කිව්වා මේක එහෙමනම් අතේ තැව කරලා තියෙනවා නම් අතෙන් මේක කටට නාහෙට යන්න නම් අපි මූණ අල්ලන්න ඕන. අපි නිතර මූණ අල්ලන එකෙන් අපි පුරුද්දක් විදිහට ඒක
වලකින්න ඕන. මෙන්න මේ කාරණා ටික අපි කරනවා නම් ඒ වගේම අපි කහිනවා නම් කිමුහුන් යනවා නම් ඒ වගේ වෙලාවට අපි ආරක්ෂිතව ඒක කරනවා නම් මේ කාරණා ටික කළොත් අපිට සහතිකයක් දෙන්න පුළුවන් යම් කිසි විදියකින් අපේ සමාජයේ කොහේ හරි COVID-19 රෝගියෙක් අපිට හඳුනා ගන්න බැරුව මගේ හැරිලා හිටියත් ඒක සමාජයේ පැතිරීමක් දක්වා වර්ධනය වෙන්නේ නැතුව අපිට සාර්ථකව වළක්ව ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මුලින් කොවිඩ් ගැන කතා කරද්දී මේ තමන්ගේ ශරීර ප්‍රතිශක්තිකරණය ගැනත් ගොඩක් කතා කරා. ඒ දවස්වල කිව්වා මේ ප්‍රතිශක්තිකරණය හොඳට තියෙන අයට මේක ආවත් රෝගයෙන් තියෙන සංකුලතා අඩුයි කියලා. ඒ නිසා බොහොම හොඳ ආහාර වලට යමු වුණා, දේශීය ආහාර ගත්තා, ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන දේවල් කෑව බීවා. ආපහු රෑ කඩෙන් කන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රතිශක්තිකරණය සඳහා ඒ පැවැත්ම ගැන මොකද හිතන්නේ? මොකද මේ රෝගෙන් ආරක්ෂා වීම සහ ප්‍රතිශක්තිකරණය ගැන. අනිවාර්යයෙන්. මොකද මම කිව්වා වැඩි හිටියොන්ට එහෙම නැත්නම් මේ නිදංගත රෝග තියෙන අයට මේක වැළඳුනොත් ඒගොල්ලන්ට දරුණු වෙන්නත් පුළුවන්, මේ යන්නත් පුළුවන්. ඒක වැඩි අවදානම් වැඩි. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා එතන ප්‍රතිශක්තිය පිළිබඳව තියෙන වැදගත්කම. ඒ වගේම තමයි මේක වෛරස් රෝගයක්. මේක ඇඟට ආවට පස්සේ මේක ඇඟෙන් වෛරසයට විරුද්ධ ප්‍රතිශක්තිය ඇවිල්ලා තමයි මේක වෛරසය මර්ධනය කරන්නේ. එහෙම වර්ධනය කළේ නැත්නම් වෛරසය ඇඟේ දිගින් දිගටම හැදිලා අපේ තියෙන ඉන්ද්‍රියන් දුර්වල කරනවා. ඉතින් ඒකෙන් තමයි මිය යන්නේ. ඉතින් ඒක නිසා අපේ ප්‍රතිශක්තිය හොඳට තියෙන්න ඕන. ඒක හොඳ ආහාර ගන්න ඕන, මනා සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන. අපි යම්කිසි රෝගයක් තියෙනවා නම්, විශේෂයෙන්ම නිදංගත රෝගයක් තියෙනවා නම් ඒක හොඳට පාලනය කරලා තියාගන්න ඕන. අපි හොඳට ව්‍යායාම කරලා අපේ ශරීරය නිරෝගීව සැහැල්ලුව තියාගන්න ඕන. එහෙම තියාගන්නවා නම් අපිට මේ රෝගය වැළඳුණත් ඒක බොහොම ඉක්මනට වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම රෝගේ යම්කිසි දෙයකින් වෛරස් ඇඟට ආපුවාම ඇඟේ තැම්පත් වෙලා ඇඟේ පළපදියම් වෙලා ඒක වර්ධනය වෙන එකත් සමහරවිට අපිට වළක්ව ගන්න පුළුවන් වෙයි අපේ හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා නම්. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක කාටත් හැමදාටමත් ඒක බොහොම හොඳ කාර්යයක්. මේ දැන් මේ කතාවත් එක්ක බොහෝ දෙනා මේක ඇතිවෙච්ච මුල් කාලෙදී මේක හවල් විටමින් එක ගත්තාම එන්නේ නැහැ, මේ විටමින් එක ගත්තාම එන්නේ නැහැ කියලා තමන් එදිනදා ගන්න හොඳ ආහාර වේලට අමතරව වෙන විටමින් වර්ගත් ගන්න උත්සාහ කරා. ඉතින් මේවායින් කිසිම සත්‍යතාවයක් නැහැ නේද ඩොක්ටර්? තවම අපිට හැම වාර්තා වෙලා නැහැ තිබිච්ච මේ වෛද්‍ය විද්‍යාත්මක කරපු පරීක්ෂණ වලින් නැත්නම් රෝගීන්ගේ වාර්තා වලින් එහෙම යම්කිසි විටමින් වර්ගයක් මේකට විශේෂයෙන්ම හොඳයි කියලා. ඒක සාමාන්‍යයෙන් ගත්තාම ඇත්තටම අපිට අවශ්‍ය මේ විටමින් ටික අපි නිවැරදිව හොඳට පළතුරු ටිකක්, එළවලු ටිකක් ගන්නවා නම් අපි ඒ විදිහට අපේ දේශීය අපිට එදිනදා හොයාගන්න පුළුවන් දේවල් වලින් සමතුලිත ආහාරයක් ගන්නවා නම් පිෂ්ඨය ගොඩක් නැතුව පිෂ්ඨය පොඩ්ඩක් තියෙන, ඒ වගේම ප්‍රෝටීන්, ඒ වගේම කොළ ආහාර, පළතුරු, ඒ වගේම මේදය තෙල් ප්‍රමාණය සුළු වශයෙන් ගන්නවා නම් අපේ තියෙන ආහාරයේ අංග සම්පූර්ණයි. එතකොට අපිට අවශ්‍ය විටමින් වර්ග ටික එතනින් ලැබෙනවා. ඒ ටික හොඳටම ඇති. ඊළඟට මේ දැන් අපේ තියෙන සංඛ්‍යාලයකන සැබවින්ම සත්‍යයිද කියන ගැටලුවක් පොගේ දවස්වල කතා බහට ලකුණ බොහෝ අය ඔය කියන කතා බොරු. ඡන්දෙන් පස්සේ බලන්නකෝ ඇත්ත අංක ඊට පස්සේ එළි වෙයි. ඔය ඡන්ද තියන තමයි ඔක්කොම. ඔව් ඡන්ද තියන අවශ්‍ය නිසා මේ තොරතුරු හංගගෙන ඉන්න අය එහෙම කියලා. ඉතින් මේ ඡන්දෙන් පස්සේ අඳිර නීතියයි ඔන්න බලන්නකෝ රෝගීන් ගන්නව ඇත්ත කියනවා වගේ කියන ගාන වගේ කීප ගුණයක් වැඩි ආහාරමයි කියලා. ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුලින් නිකුත් කරන දත්ත 100ක් සත්‍යයිද? ඔව්. මේක මේ COVID-19 කියන රෝගය අපිට හංගල පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හැංගුවොත් කරන්නේ අපේ ඇඟේ පිළිකාවක් තියෙනවා නම් අපි හංගන් හිටියොත් ඒක කියන්නේ නැතුව ඒක පැතිරෙනවා මිසක් ඒක අනිත් පැත්තට යන්නේ නැහැ. ඒ වගේම දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. අපි මේ සමාජය තුළ COVID-19 කියන පිළිකාව අපි හංගන්න ගියොත් ඒක අපිට අපි හංගනකොට තවත් පැත්තකින් ඒක පැතිරිලා ඒක ඊට වඩා විශාල වශයෙන් එනවා. අපි ඡන්ද කාලේ මේක බැරි වෙලාවකට මිනිස්සුන්ගේ තිබුණා මේකක් මේ කාලේ රෝගීන් ප්‍රමාණය අඩු වෙනකොට වාර්තා වෙන එක අඩු වෙනකොට මේ අපි රෝගීන් හිටියත් අපි හංගලා මේ කරන්නේ මේක මේ ඡන්දය කොහොමද තියාගන්න වගේ දේවල් වලට කියලා නෑ. එහෙම කරන්නේ නෑ. එහෙම කරලා මේක කරන්නත් බෑ. අපි වෛද්‍ය විද්‍යාත්මකව ඒ වගේම වසංගත විද්‍යාත්මකව එහෙම අපි කොහොමවත් කරන්නේ නෑ. කවුරු ගලත් අපි ඒකට එහෙම කරන්න උත්සාහ කළත් එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක හොඳම උදාහරණය තමයි කන්දකාඩු ප්‍රශ්නේ. ඒක කන්දකාඩු වල රෝගීන් වාර්තා වෙනකොට රාජාංගනයේ රෝගීන් වාර්තා වෙනකොට අපි රාජාංගනයේ වැහුවා. රාජාංගනයේ ප්‍රදේශයේ සංචරණය සීමා කරලා අපි ඒක පාලනය කළා. ඒ විදිහට අපි ඒකට සඳහා අපි යොමු වුණා.
ඒ වගේ තමයි අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාරණේ කළේ නැත්නම් මේ රෝගය පාලනය කරගන්න බෑ. ඒක නිසා අපි ඒක එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රෝගයේ වාර්තා වෙනකොට මේ සාම්පලය අරගෙන රසායනාගාරයට යනවා. රසායනාගාරයේ අපි ලබා දීලා තියෙන උපදෙස් අනුව රසායනාගාරයක පරීක්ෂණයක COVID-19 ආසාදිතයි කියලා දැනගත්තු ගමන්ම ඒ තොරතුර වසංගත රෝග විද්‍යාංශයට දන්වනවා. දුරකථනය මගින්ම දන්වනවා. එතකොට ඒ රෝගියාගේ ඉතුරු විස්තර ටික ඒ රෝගියා ඉන්න තැන අනුව ඉන්න තැනයි ඒ රෝගියාගේ විස්තර ටික අපි අරගෙන අපි ඉස්සලම කරන්නේ අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට දන්වනවා. එතකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඒ අවස්ථාවේම ඒ දැනගත්තුවාම වසංගත විද්‍යා අංශයෙන් මේක තහවුරු කරපු ගමන්ම ඒක මාධ්‍යයට නිකුත් කළා. එහෙම නැත්නම් ඒක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මාධ්‍යයට නිකුත් කළා. එතකොට රසායනාගාරයෙන් තොරතුරු අපිට වසංගත රෝග විද්‍යාංශයට ලැබිලා එතනින් පස්සේ මේ රෝගියා කවුද කියන එක තහවුරු කරගන්නකම්. මොකද රසායනාගාර සාම්පලෙන් එන්නේ හවල් නම තියෙන හවල් කෙනා පොසිටිව් කියලා. එතකොට එයා ඉන්නේ කොතනද කියලා එයාගේ තියෙන අතිරේක තොරතුරු දැනගන්න යන පමාව විතරයි අපේ පමාවක් තියෙන්නේ. එතකොට වහම දන්නවනේ. අවම වශයෙන් දවසක්වත් පැය 27කක්වත් පමාවක් නැතුව අපිට ඒ රෝගය පිළිබඳ අපි විස්තර දෙනවා. ඒ ප්‍රමාණය එතකොට රියල් ටයිම්. හරි මේ මොහොතේ වාර්තා වෙන එක මේ මොහොතේම කියනවා වගේ තත්ත්වකින් තමයි තියෙන්නේ. ඒ ටික තමයි මේ රෝගින් වාර්තා වෙන්නේ. එතකොට මේ රසායනාගාර වල තියෙනවා සමහර වෙලාවට පරීක්ෂණ වල සමහර වෙලාවට තියෙනවා මේ පරීක්ෂණයේදී ප්‍රතිඵල එනකොට සමහර විට හකියටම තහවුරු නොවි එන්න පුළුවන්. ඉන්කම් එහාටත් නැහැ මෙහාටත් නැහැ වැටුට වගේ. එතකොට ඒ වගේ වෙලාවට අපි බලන්නේ එතකොට වසංගත විද්‍යාත්මකව ඒක ඇනලිසිස් මේක විශ්ලේෂණයක් කරලා ඊට පස්සේ නැවතත් සාම්පල් පරීක්ෂා කරලා එහෙම නැත්නම් ඒ සාම්පලෙම තවත් රසායනාගාරයක පරීක්ෂා කරලා ඒ වගේ ක්‍රමවේද කිහිපයක් කරලා ඒක තහවුරු කරගන්නවා මෙයා ඇත්තටම රෝගීද නැත්නම් මේ රසායනාගාර පරීක්ෂණයේ තිබිච්ච යම්කිසි විදිහක අඩුපාඩුවක්ද කියලා. ඒකට එහෙම කරලා ඒක රෝගියෙක් බවට තහවුරු වෙච්ච ගමන් අපි ඒක නිකුත් කරනවා. ඒ විදිහට අපිට මේ රෝගයෙන් අවශ්‍ය මේ සමාජයේ ඉන්න හැම රෝගියෙක්ම හඳුනා ගන්න. ඒ හැම රෝගියෙක්ම හඳුනා ගන්න පුළුවන් තරම් ඉක්මනට හඳුනා ගන්න පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක වෙන්න. අපි හැම ඉක්මනට ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි අපිට පාලනය කරගන්න පුළුවන් වුණේ. වසංගත රෝග විද්‍යාංශයේ වෛද්‍යවරු ඒ වගේම අනිත් වෛද්‍යවරු ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පහුගිය දවස්වල දවල් රැය නැතුව නිදි මකාගෙන මේ වැඩේ කළා. සමහරවිට රෝගියෙක් වාර්තා වුණාම අපි පහුවෙන්ද දැන් ඔෆිස් අවර්ස් ඉවරයි දැන් හෙට උදේ 9ට අපි වැඩේ පටන් ගන්නවා කියලා අපි නවත්තන්නේ නැහැ. ඒක දිගටම රාය 10 11 1 2 වෙනකල් හරි අපි ඒක ඒ තොරතුරු හොයාගෙන ඒ රෝගියාගේ තොරතුරු හොයාගෙන කළා. එතකොට ඉස්සර සමාජයේ රෝගියෙක් කෙනෙකුට අපි කළේ ඒ විදිහට ඒ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයට දන්වලා එයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දැන්නුවා. ඒ වගේ මේ රෝගියාට දුරකථනයෙන් කතා කරලා රෝගියාගේ ඔක්කොම තොරතුරු අපි ගන්නවා. කාවද හම්බුනේ කොහෙද ගියේ එයාගේ ආශ්‍රිතය කවුද පහුගිය දවස්වල කොයි තැන්වලද එයා ගිහිල්ලා තියෙන්නේ. එහෙම කියලා ඊට පස්සේ ඒ තොරතුරු අරගෙන ඒ තොරතුරු අනුව අපි නිරෝධායනය කරන්න ඕන කට්ටිය හොයා ගන්නවා. ඒ විදිහට අපි ක්ෂණිකව ඒකට මැදිහත් වෙච්ච නිසා තමයි අපිට රෝගයේ වාර්තා වෙන අපේ රෝගය පාලනය කළේ. ඉතින් ඒක දිගටම කරන්න ඕන. අපිට මේක හංගලා කරන්න බෑ. අපි ඒක හංගලා කරනවා නම් බැරි වෙලාවකත් ඒ කියන්නේ අපි හොරෙන් මාධ්‍යට නොකිය අපි මේ නිරෝධායනය කරනවා නම් ඒක සමාජය දැනගන්නවා අපි එහෙම කරනවා කියලා. ඉතින් ඒක නිසා කරන්න බෑ. දැන් මේ ඔබ කිව්වා මේ යන්නේ තැන් ගැන සොයලා බලලා වහාම ක්‍රියාත්මක වුණා කියලා. මම හිතන්නේ එහිදී ශ්‍රී ලංකාවේ බුද්ධ්‍යංශ පාවිච්චි කරන්න සිදු වුණා මේ කාර්යය මැඩ පැවැත්වීම සඳහා. මේ වැඩේ වෙච්ච අලුත්වකවන නැත්නම් ටික ටික විවෘත වෙන වෙලාවෙදී අපි දැක්ක බොහෝ ආයතන වල පොතක් තියෙනවා. ඒ කියන්නේ එන විසිට කෙනෙක් එනවා නැත්නම් අමුත්ත කෙනා ඔහුගේ නම ගම සහ දුරකථන අංකය ලියන පුරුද්දක් තිබුණා. දැන් මම හිතන්නේ රූපවාහිනී සංස්ථාන තාම එහෙම කරන අපි මේකප් රූමට ගිහලා ආවේ කවුද ආවේ මේකප් රූමට කවුද එන්නේ කියන සියල්ල විස්තර තියෙන. ඒතර අසවල් දවසේ ආපු කෙනෙක් පිළිබඳ ප්‍රශ්නයක් આવොත් කවුද ඒ දවස තුල ආවේ කියන එක සොයාගන්නට හැකියාවක් ලැබෙන පරිදි. නමුත් දැන් බොහෝ ස්ථානවල ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපි හිතමු යම් කිසි විදිහක ප්‍රශ්නයක් ඇතුළත් එමෙ එදා ඒ දවසේ එම ස්ථානයට කොච්චර පිරිසක් ආවද කවුද ආවේ කියන එක සොයා ගැනීම යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඔය අත හොදන මුහුණු ආවරණ කරන ඒවල් වගේම යම් විශේෂම ආයතනවල පිටින් එන අය සාමාන්‍ය දිනදා සේවකින් නෙමෙයි පිටින් එන අය යම් කිසි දෙයක තමන්ගේ නම සහ දුරකථන අංක නැත්නම් කොහෙන්ද ආවේ කියන එක සටහන් කිරීම වැදගත්කමක් තියෙනවද? ඉතාමත් වැදගත්. මොකද ඒක ඉතාමත් වැදගත්. මේ කෙනෙක් යම් කිසි තැනකදී රෝගියෙක් වාර්තා වුණොත්
එතකොට ඒතන්දි කවද ආශ්‍රය කරලා තියෙන්නේ. තව කාටද මේකේ අවධානම තියෙන්නේ මේක රෝගේ ව්‍යාප්ත වෙන්න. ඒ තොරතුරු ටික හොයාගන්න ඕන අපි ශනිකව පුළුවන් තරම් ඉක්මනට හොයාගෙන ඒක සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි අපි කිව්වේ හැම ආයතනයකම යම් කිසි දෙයකින් ආගන්තුකයෝ වෙන තැනක් නම් ඒ එන තැනත්තාගේ නම එයාගේ දුරකථන අංකය සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ආපු වෙලාව ගිය වෙලාව වගේ දේවල් සටහන් කරගන්න කියලා. එතකොට අපිට මේක ඉතාමත්ම පහසු වෙනවා. ඉතින් ඇත්තටම වෙන රටවල් වල මේක උදාහරණයක් විදිහට සිංගප්පූරුවේ එහෙම මේක මොබයිල් ජංගම දුරකථන හරහා ඒ ඇප් එකක් පාවිච්චි කරලා නැත්නම් බ්ලූටූත් තාක්ෂණය පාවිච්චි කරලා ඒගොල්ලෝ යන්නේ නැත්නම් සජ්ජායන වෙන තැන් හොයා ගන්නවා. නමුත් අපේ රටේ හැමෝම ස්මාර්ට් දුරකථන පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් හැම වගේම බ්ලූටූත් ඒ ඇප් එක පාවිච්චි කරන්නත් ඕන, ඒක ඔන් කරලා තියන්නත් ඕන. ඉතින් ඒක අපේ රටවල් වගේ රටකට 100%ක් සාර්ථක සහ ගැළපෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ වගේ අපිට කරන්න පුළුවන් සරල සහ වියදම් අඩු ක්‍රමයක් තමයි හොඳ. ඒක පහුගිය අපි දන්නවා මේ මාසෙ ඉඳන් අපි කිව්වේ මේක කරන්න කියලා. ජූනි ජූලි අගෝස්තු වෙනකලුත් ආවා, මාස දෙක තුනක් ආවා මේ පොත් පිරෙව්වා. එකෙන් වැඩක් උනේ නැහනේ. දැන් ඉතින් වැඩක් නැහනේ කියලා ඒක එහෙම නවත්තන්න බෑ. මොකද අපි මේ සීමාව අපි මේ කරනවා වගේ ගුවන්තොටුපළවල් වහලා ඒ වගේම මේ අපි දැඩි විදියට මේ කියන මේ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු හැමදාම කරන්න කියනවා වගේ ඒකත් කරන්න ඕන. යම්කිසි දවසක කොහෙන් හරි පත්තු වුණොත් අන්න එදාට ඒක අවශ්‍යතාවය තියෙනවා. ඒකින්ද ඒක වැදගත් දිගින් දිගටම කරගෙන යන එක. ඔව් මේ තත්වයට ලංකාව කොවිඩ්-19 පාලනය කරගන්න සෞඛ්‍ය අංශය විශාල මෙහෙයක් කරද්දී ආරක්ෂක අංශ වලින් ලැබිච්ච සහාය කොහොමද ප්‍රයෝජනට ගත්තේ? ඒ අයත් මතක් කරමු. ඔව්. ඊටාත්ම වැදගත් දෙයක්. ඇත්ත වශයෙන්ම ලංකාවට යම්කිසි විදිහකින් වියදම අඩුව කෙටි කාලයක් ඇතුළත ඒ වගේම ලෝකේ හැමතැනම කිව්වා PCR පරීක්ෂණ කරන්න ඕන කියලා. අපේ රටේත් විශාල වශයෙන්ම ආවල් විශාල උද්ඝෝෂණයක් ආවා ඇත්ත වශයෙන්ම අපි PCR පරීක්ෂණ කරනවා මදි කියලා. ඉතින් නමුත් මේ ඒක යම්කිසි විදිහකින් අඩු PCR පරීක්ෂණ පට්ටමකුත් කරලා අපිට මේ සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් උනේ මේක ඇවිල්ලා whole of society මුළු සමාජයම මේ සඳහා දායක වෙච්ච හින්දා. එතෙන්දී අපිට කියන්න බෑ යුද හමුදාව සහ ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම යුද හමුදාව ලබා දුන්නු දායකත්වය, ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශය ලබා දුන්නු දායකත්වය, පොලිසිය ලබා දුන්නු දායකත්වය ඉතාමත්ම විශාලයි. ඇත්ත වශයෙන්ම ඉතාම සුවිශේෂී. ඇත්ත වශයෙන්ම ඒක අලුත් මොඩල් එකක්, අලුත් ආකෘතියක් මේ රෝග පාලනය කිරීම සඳහා අපි දැක්කා. ඊට පස්සේ වෙනත් රටවලොත් ඒ රටවල හමුදාවේ සහයෝගය ලබා ගන්නවා මේ රෝග පාලනය සඳහා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි තමයි මං හිතන්නේ ඒක අපි තමයි ඒක මේව කළේ. ඒකට හේතුවත් උනේ ඇත්ත වශයෙන්ම මං හිතන්නේ මේ අවස්ථාවේදී ඇත්තටම ඉන්න ජනාධිපති. ඒ ජනාධිපති අත්දැකීමත් වෙනවා යුද්ධයක් කොහොමද පාලනය කළේ කියලා, යුද හමුදාව කොහොමද එතනදී උනේ, බුද්ධ්‍යංශය කොහොමද ඒකට දායකත් උනේ කියලා. එතකොට ඒ සතුරා පාලනය කිරීම සඳහා මේ වෛරසය කියන සතුරා පාලනය කිරීම සඳහා ඒ ආකෘතිය පාලනය කිරීම සඳහා අපිට දායකත්වය ලබා දුන්නා. ඇත්ත වශයෙන්ම නිරෝධායනය කිරීම අපි කලේ වෙන රටවල් වල කරපු ක්‍රමයට නෙවෙයි. වෙන රටවල් වල කියන්නේ මේ ලෙඩේ තිබුණත්, රෝග ලක්ෂණ තිබුණත්, ලෙඩේ පොසිටිව් වුණත් මේ අමාරු නැත්තම් ගෙදරට වෙලා ඉන්න කියලා. එහෙම පාලනය කරන්න ගියා නම් අපිට මේක කවදාවත් ඉවරක් කරගන්න බෑ. අපි කලේ ඒ රෝගියා විතරක් නෙවෙයි, රෝගියා අපි හැම රෝගියෙක්ම රෝග ලක්ෂණ ඇතුවා හෝ නැතුවා රෝහලකට ගෙනහිල්ලා යා සනීප වෙනකල් ගෙදර තියාගෙන එතන රෝහලේ තියන් හිටියා. ඒ වගේම නිරෝධායනය වෙන්න ඕන අය ගෙදර තියාගෙන නෙවෙයි අපි ආයතනයක නිරෝධායනය කළේ. ඉතින් ඒ සඳහා අපිට සෞඛ්‍ය අංශයට ඒක හැකියාවක් නැහැ. හමුදාව තනිකරම ඒ බර කරට ගත්තා. ඒගොල්ලෝ අරගෙන තනිකරම ඒක අපිට තිබිච්ච පීඩනය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ බාර අරගෙන ඒගොල්ලන්ගේ රාජකාරියක් විදියට කළා. ඒකෙන් තමයි අපිට මේක සාර්ථකව පාලනය කරගන්න පුළුවන් වුනේ. ඒ වගේම බුද්ධ්‍යංශය ලබා දීච්ච දායකත්වය. මොකද අපිට සමහරලාට රෝගීන්ගේ ආශ්‍රිතයෙන් හොයාගන්න ගියාම සමහරලාට අපහසු වෙනවා. සත්‍ය තොරතුරුම දෙන්නේ නැහැ. ඊට පස්සේ සමහරලාට අපිට නොකියන තොරතුරු තියෙන්න පුළුවන්. සමහරවිට බොරු කියනවා, සමහරලාට අමතක වෙලා. නමුත් බුද්ධ්‍යංශයේ තියෙන ඒ කුසලතාවය, ඒව හොයාගන්න තිබිච්ච දක්ෂතාවය ඒගොල්ලෝ පාවිච්චි කරලා අපිට ලබා දුන්න. එහෙම තමයි අපි ආශ්‍රිතව හොයාගත්තේ. දෙපැත්තෙන්ම අපිට දෙන තොරතුරු සමහරලාට බුද්ධ්‍යංශයට අපි දීලා, බුද්ධ්‍යංශය දෙන තොරතුරු අපිට දීලා අපි ඒ කට්ටිය හොයාගත්තා. ඒ වගේම ගෙවල් වල සොයන්නේ නිරෝධායන වෙලා තියෙනකොට ඒව මේක හරියට පිළිපදිනවද කියලා බලන්නත් ඒ බුද්ධ්‍යංශය වගේම පොලිසිය දායකත්වය තාමත් වැදගත් වුණා. ඉතින් ඒ වගේ අපි මුළු සමාජයේම එකතු වෙලා
මේ ත්‍රිවිධ හමුදාව සහ සිවිල් සමාජය එකතු වෙලා කරපු දායකත්වයෙන් තමයි අපි මේ තත්ත්වයට අද පැමිණලා තියෙන්නේ. ඒකින්ද තමයි අපිට ඉතාමත්ම සාර්ථකව මැතිවරණයකුත් කරන්න පුළුවන් වුණේ. ඒකත් ඇවිල්ලා මේ මුළු විශේෂයෙන්ම මේ කලාපයට හොඳ ආකෘතියක් කොහොමද මේ COVID-19 තියෙන වෙලාවට ආරක්ෂිතව මහමැතිවරණයක් තියන්නේ කියන එක. මම අපේ කතාබහේ අවසානයේදී ඉතාමත්ම සෑහීමකටපත් වෙන්න පුළුවන් නැත්නම් තෘප්තිමත් වෙන්න පුළුවන් ලංකාව අපි රටක් විදිහට මේක කොයිතරම් දුරට ජයගෙන තිබෙනවද කියලා. අපේ අවට කලාපේ රටවල් අසරණ වෙලා ඉඳද්දී අපි කොයිතරම් දුරට මේක පාලනය කළාද කියලා. එහිදී ඒකට දායක වුණු හැම වගේම ඒකට දායක වෙච්ච ඔබත් අපි අනිවාර්යයෙන්ම අගය කරන්න අවශ්‍යයි. මොකද ඉන්දියාව වගේ පොළු වලින් ගහලා ගෙවල් වලට එලවන්න සිද්ධ වුණේ නැහැ. මොකද ජනතාවට කිව්වාම යමක් තේරුම් ගත්ත ඒ දෙන සහයෝගය ලබා දුන්න නිසා අපි ඔබ බෙහෙවින්ම අගය කරනවා. ඉදිරි කාලෙදිත් මේ ඔබ දෙන සහයෝගය ජනතාවක් විදිහට රටක් විදිහට දීලා අපි මේ වැඩේ ඉදිරියට කරගෙන යමු. මොකද මෙතන වඩා වැදගත් වන්නේ දැන් ආර්ථිකය යම් විදිහකට අපව ක්‍රියාත්මක වෙන්න දුවන්න පටන් අරගෙන තියෙනවා. ඒකට බලපෑමක් නොවි අනිත් රටවල් අසරණ වෙන වෙලාවක අපේ ආර්ථිකය හොඳට ක්‍රියාත්මක වුණොත් තමයි ඉදිරි කාලෙදී බොහෝ විදේශ විනිමය අරගෙන සඵලවත් රටක් බවට පත් වෙන්න හැකියාවක් තියෙන. ඒකත් ඔළුවේ තියාගෙන අපි වැඩ කරමු කියලා කියන්න කැමතියි. හොඳයි එහෙනම් අපි පළවෙනි පැයේ මේ වටින සාකච්ඡාව අවසන් කරන්න සිද්ධ වෙනවා අපිට අකමැත්තෙන් වුණත්. නමුත් ඔබ දන්නවා හැමදාම සිකුරාදා නුගසවනේ පළවෙනි පැය කියන්නේ තම සුවිශේෂී. අපි දිගින් දිගට මේක මතක් කරනවා. ඉතින් අද දවසේ අපිට මේ තොරතුරු සම්ප්‍රේෂණය කරන්න එකතු වුණේ අපිත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා. එතුමන්ට අපේ ස්තුතිය ජාතික නාලිකාව වෙනුවෙන් අපි පිරිනමනවා. බොහොම ස්තුතියි. අයබෝවන්. ඒතකම ඉතාමත්ම ලස්සන ගීතයක් ලෑස්ති කරලා තියෙනවා. සිකුරාදා නුගසවනේ අපි ඔබට මේරු ගීත ගෙන එනවා. මේ ගීතය ඔබ රස විඳින්න. ඊට පස්සේ අපි තවත් ඉතාමත්ම අලංකාර අංගයක් ඔබ වෙත ගෙන යනවා.